අයිබෝවන් සුබදැසනක් වාසනාවන්ත ජයග්‍රාහී දවසක් ප්‍රාර්ථනා කරනවා. ඔබ එකතු වෙන්නේ සතිය අග පත්තර මේන්තුවත් එක්ක අද මාර්තු මාසේ 6 වෙනිදා සෙනසුරාදා දවසේ ජාතික පුවත්පත් වාර්තා කරන තොරතුරු බොහොම ඉක්මනටම ඔබට කියන්නයි අපි සූදානම් වෙන්නේ. දැන් රටේ තොටේ බැලුවහම කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය එන්න අඩු ස්වභාවයක් ගන්න ආකාරය තමයි අපිට දැක ගන්න පුළුවන්. මේක බොහොම හොඳ තත්ත්වයක්. රටේ ජන ජීවිතේ සාමාන්‍ය විදිහට පවත්වාගෙන යන පුංචි දරුවන්ට පාසල් ආරම්භ කරන්න මේ හැම දෙයකටම කොරෝනා ආසාදිතයන් අඩු වෙන එක බොහොම වැදගත්. ඔය අතරේ එන්නත් කරන වැඩපිළිවෙල බොහොම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඉදිරියේදී කොවැක්ස් එන්නතත් අපේ රටට ලැබෙන්නට නියමිතයි කියලා අද දවසේ ජාතික පුවත්පත් වාර්තා කරනවා. අපි සූදානම් මේ සියලු තොරතුරු ඔබට කියන්න. ඊට කලින් මාත් එක්ක ඉන්නවා සමීර. සුබදැසනක් සමීර. සුබදැසනක් නජිත්. අපි බලාගෙන ඉන්න හැම දිනාටම සුබදැසනක් කියලා ප්‍රාර්ථනා කරමින් නජිත් ඔබ සඳහන් කළ ආකාරයටම රට තුළ ආසාදිතයන් වාර්තා වීමේ යම් අඩුවක් වගේම ඒ වගේම සුවවන පිරිසේ වැඩිවීමකුත් අපිට දැක ගන්නට හැකියාව ලැබෙනවා. කොහොම වුණත් තවමත් මේ සෞඛ්‍ය ආපදාව රට තුළ තිබෙන නිසා ඔබ ආරක්ෂිත වීම ඔබ සතු වගකීමක් බවට පත් වෙනවා. ඒ නිසා තමයි අපි නිතර සඳහන් කරන්නේ සෑම දවසකම අපි ඔබට සඳහන් කරනවා මේ කාරණේ පිළිබඳව. සෞඛ්‍ය ආපදාවක් රට තුළ තියෙන වෙලාවේදී ඔබ ආරක්ෂිත වුණොතින් තමයි රටක් හැටියට අපිට සියලු දෙනාටම එකතු වෙලා ජාතියක් හැටියට අපිට ඉදිරියට යන්න පුළුවන්කම ලැබෙන්නේ අභියෝගය ජයග්‍රහණය කරමින්. කොහොමුණත් අපි නජිත් ඔබ සඳහන් කළ ආකාරයටම දැන් මේ මොහොත වන විට රට තුළ ආසාදිතයන් 84792 දෙනෙකු වාර්තා වී තිබෙනවා. සුව වූ පිරිස 81332ක් දක්වා වැඩි වී තිබෙනවා. ඒ අනුව තවමත් ප්‍රතිකාර ලබන පිරිස 2982යි රට තුළින් වාර්තා වෙන නජිත්. ඒ හොඳ ප්‍රවණතාවක් ඔබ සඳහන් කළා වගේම ඒ වුණාට අවාසනාවට මරණ 493ක් ඊයේ දවස වන විට රට තුළින් වාර්තා වී තිබෙනවා. මෙන්න මේ තත්ත්වය ඔබ තේරුම් අරගෙන තවමත් මේ ආපදාවට මුහුණ දෙමින් අපි සිටින නිසා ඒ අභියෝගය ජයග්‍රහණය කළ යුතුමයි. කොමුණත් නජිත් දැන් ඔක්තෝබර් මාසේ 30 වෙනිදා ඉඳලා ගත්තාම ආරක්ෂක අංශ සඳහන් කරන ආකාරයට මේ නිරෝධායන නීති උල්ලංඝනය කළ පිරිස් පිළිබඳව තොරතුරු වාර්තා වෙමින් තිබෙනවා. ඊයේ දවස් වන විට 3500කට ආසන්න පිරිසක් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. 3250කට ආසන්න පිරිසකට නඩු පැවරීම් සිදු කළා තිබෙනවා. ඔබ කල්පනා කරනවා වෙන්න පුළුවන් එන්නත් කරන්නේ රට තුල සිදුවන නිසා දැන් නිරෝධායන නීති අපි අනුගමනය කරන්න ඕනේ නැහැ. මේවා උල්ලංඝනය වුණාට කිසි ප්‍රශ්නයක් නැහැ. මේ සෞඛ්‍ය ආපදාව දැන් පහව ගිහිල්ලා එහෙම දෙයක් වෙලා නැහැ. තවමත් ඒ අභියෝගය තියෙනවා. ඒ නිසා මේ නිරෝධායන නීති සියල්ල අනුගමනය කරමින් ජීවත් වෙන්න කියලා තමයි අපි ඔබට ආරාධනා කරන්නේ. නජිත්. ඔව් මේ අභියෝගය ජය ගන්න ඔබට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන අතරදී ලෝකයේ පිළිබඳව අවධානය යොමු කළොත් එහෙම ලෝකෙම දැන් මේ වෙනකොට 11 කෝටි 66 ලක්ෂ 44626 දෙනෙක් කොරෝනා ආසාදිතයන් බවට පත් වෙනවා. ඒ අතරදී 9 කෝටි 22 ලක්ෂ 52722 දෙනෙකු සුවය ලබලා තමුන්ගේ නිවෙස් වලට ගිහිල්ලා තියෙනවා. අවසනාවකට සිද්ධ වෙච්ච මරණ ප්‍රමාණය 25918ක් මේ තමයි ලෝක තත්ත්වය. ලෝක තත්ත්වෙත් එක්ක ගත්තාම අපි ටිකක් හොඳ සැලකිය යුතු මට්ටමක ප්‍රවණතාවක ඉන්නවා කියන කාරණාව බොහොම පැහැදිලි. ඒක ඉස්සරහටත් ඒ විදිහට තියාගන්න. සමීර්. ඔව් නජිත් දැන් අපි ඒ කොරෝනා තත්ත්වය පිළිබඳව රට තුළ වාර්තා වන සහ ලෝකයේ තත්ත්වය පිළිබඳව සඳහන් කළා. අපි ජාතික පුවත්පත්වල තොරතුරු වලට යන්නත් ඕනේ. හැබැයි නජිත් අපි හැමදාම උදෑසන සතියක පත්තර මේන්තුවෙන් පොතක් පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. අපිට පුළුවන්කම ලැබෙනවා අද දවසේදීත් අපිට අපේ වැඩසටහන බලන බොහෝ පිරිසක් Taman ලියපු පොත් පිළිබඳව තොරතුරු වාර්තා කරමින් ඉන්නවා. ඒ වගේ ලැබුණු පොතක් පිළිබඳව තොරතුරු තමයි අද උදෑසනම අපි කියන්න සූදානම් වන්නේ. අසරණ වූ අම්මාවරු කියලා මේ පොත අපිට ලබා දෙන්නේ අනුර කරුණාරත්නයන් විසින්. ඔහු සඳහන් කරන ආකාරයට මේ අසරණ වූ අම්මාවරු කියලා සඳහන් කරලා ඉවල තියෙන නජිත් විශේෂයෙන්ම අද සමාජය තුළ වැඩිහිටියන්ට ගරු කරන සමාජය ටිකක් ඈත් වෙලා ගිහලා තිබෙනවා. පුංචි දරුවන්ට හොඳ පණිවිඩයක් මේ පොතෙන් අනුර කරුණාරත්නයන් ලබා දීලා තිබෙනවා. දස මාසයක් උසේ හොයාගෙන මේ ලෝකෙට බිහි කරපු දරුවා Tamanගේ අම්මව වැඩිහිටියෙක් එහෙම නැත්නම් අම්මා අසරණ වුණු වෙලාවේදී අනාථ නිවාසයකට වැඩිහිටි නිවාසයකට යවනවා නම් කොයිතරම් ඛේදනීය තත්ත්වයක්ද මේ පිළිබඳව තොරතුරු මාධ්‍ය වාර්තාවන් වලින් අපිට නිරන්තරයෙන් දකින්න ලැබෙනවා. මේ ඒකට පණිවිඩයක් තමයි මොහු ලබා දීලා තිබෙන්නේ අසරණ වූ අම්මාවරු කියලා මේ පොත ලියලා. ඉතින් අපි පුංචි දරුවන්ට ආරාධනා කරනවා මේ පොත කියවන්න පුළුවන් නම් අවස්ථාවක් තිබුණොත් අරන් බලන්න. හොඳ පණිවිඩයක් සමාජගත කරන්න අනුර කරුණාරත්නයන් උත්සාහ කරලා තියෙනවා මේ පොතේ.
සමීර පුංචි දරුවන්ට විතරක් නෙවෙයි වැඩිහිටියන්ටත් බොහොම වටිනවා මේ පොතේ තියෙන අන්තර්ගත කාරණා. විශේෂයෙන්ම අපි දකිනවා පුංචි කාලේ පුංචි දරුවෝ විදිහට මේ දේවල් ගැන ඉගෙනගෙන ඒ දේවල් හදාරලා අම්මට තාත්තට කොච්චර ගරු කරන්න ඕනේද කියලා වැඩිහිටිය වුණාම සමහර වෙලාවට අමතක වෙනවා. ඒ හින්දා එහෙම අමතක වෙච්ච කට්ටියට ආයිත් මතක් කරගන්න හොඳ පොතක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් අසරණ වූ අම්මාවරු මේ පොත. ඒ අතරදී අපේ වැඩිහිටියන්ට විශේෂයෙන්ම ශාස්ත්‍රීය කලා පර්යේෂණ සිද්ධ කරන බොහෝ පිරිසකට වහල් වෙන කෘතියක් පිළිබඳව අපි හඳුන්වලා දෙන්නම්. අපි හැමදාම උදේට ඔබට කියනවා අපිට පොතක් එවන්න කියලා. ඒ විදිහට ලැබුණු පොතක් තමයි මේ තියෙන්නේ. මේ කෘතිය විශේෂයෙන්ම රචනා කරලා තියෙන්නේ ආචාර්ය කපිල සිරිවර්ධන මහත්මයා. එතුමන් රචනා කරලා තියෙන්නේ මේ කෘතිය තනිය වල්ලභ රජ දෙවි සමාජ බලපෑම හා sannivedanaya. මේ ජනමාධ්‍ය හා sannivedana පරීක්ෂණ ආයතනයේ ප්‍රකාශනයක්. සමහර විට ඔබට තනිය වල්ලභ රජ කිව්වහම එච්චර හුරු පුරුදු නවක් නෙවෙයි. තනිවැල්ල, තනිය වල්ලභ, තනිවැල්ල බණ්ඩාරයන් නම් වලින් හඳුන්වන තනිය වල්ලභ රජතුමා කෝට්ටේ රජ කළ 8 වෙනි වීර පරාක්‍රමබාහු රජතුමාගේ දෙවන බිසවගේ. ඒ කියන්නේ කීරවැල්ලේ දෙවන බිසවගේ පුත්‍රයෙක් වීර පරාක්‍රමබාහු රජතුමාට පළමු බිසවගේ, ඒ කියන්නේ කීරවැල්ලේ පළමු බිසවගෙන් දරුවන් 3ක්. ඒ කියන්නේ ධර්ම පරාක්‍රමබාහු, විජයබාහු, ශ්‍රී රාජසිංහ හා දෙවන බිසවට සකල කලාවල්ලභ හා තනිය වල්ලභ යනුවෙන් කුමාරවරු දෙදෙනෙක් හිටියා. තනිය වල්ලභ කුමාරයා මාදම්පේ පටුනත් සකල කලාවල්ලභ කුමාරයා ඔඩුගම්පලටත් ප්‍රාදේශීය පාලකයන් වශයෙන් පත් කරලා තිබ්බා. මේ තනිය වල්ලභ රජතුමා පාලනය කළේ, එතුමා ප්‍රාදේශීය පාලකෙක්. මාදම්පේ පටුන පාලනය කළේ. මාදම්පේ හා බැඳුණු ඓතිහාසික සිද්ධීන් ගණනාවක්. මේ දෙවි සමාජ බලපෑම කියන්නේ අපේ රජවරු දේවත්වයෙන් අදහන්න ඒ කාලේ කටයුතු කළා. තනිය වල්ලභ රජතුමත් එහෙමයි දේවත්වයෙන් අදහන්න කටයුතු කළා. ඒ විශේෂම පුරාවස්තු පිළිබඳව, නටබුන් පිළිබඳව මේ හැම දෙයක් පිළිබඳව මේ කෘතියෙන් වැඩි දුරටත් සඳහන් කරලා තියෙනවා. ආචාර්ය කපිල සිරිවර්ධනයන් මේ කෘතිය රචනා කරලා තියෙන. අපි සූදානම් ඒ පොත්වල තොරතුරුත් එක්කම ඔබට නැවත නැවතත් මතක් කරන පොතක් තියෙනවා නම් අපිට එවන්න. අපි කියන්නම් මුළු රටම දැනුවත් කරන්න අපි සූදානම්. අපි බලමු අද දවසේ ජාතික පුවත්පත් සිරස්තල. නජිත් අපි අද දවසේදී ජාතික පුවත්පත්වල මුල්ම තොරතුරු වාර්තා කරන්න සූදානම් වන්නේ දිනබින පුවත්පතෙන් අපි පුටා ගන්නේ ප්‍රධාන සිරස්තලය. අද දවසේදී දිනබින වාර්තා කර තිබෙන ප්‍රධාන සිරස්තලයේ දෙසට අපේ අවධානය පාස්කුදා ප්‍රහාරයට පෙර කඩු 6000ක් ගෙන්වීම ගැන විමර්ශන ප්‍රගතිය උසාවිය නීතිපතිගෙන් නිල්ලයි ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කර තිබෙනවා. අද දවසේදී ඒ වාර්තාව නෙල්කා මැදගෙදරගෙන එන වාර්තාව මේ විදිහට සඳහන් වන්නේ පාස්කු බෝම්බ ප්‍රහාර වූ කාල සීමාව අවසානයේදී කිසියම් පිරිසක් විසින් මෙරටට කඩු 6000ක් ආනයනය කිරීම සම්බන්ධයෙන් දැනට විමර්ශනයක් ආරම්භ කර තිබේද සහ ඒ වත්මන් තත්ත්වය කුමක්ද යන්න පිළිබඳ ආරක්ෂක ලේකම්වරයා සහ පොලිස්පතිවරයාගෙන් උපදෙස්ගෙන ඒ පිළිබඳව මේ මාස 31 වෙනිදා අධිකරණයට කරුණු ඉදිරිපත් කරන ලෙස අභියාචන අධිකරණයේ නීතිපතිවරයාට ඊයේ නියම කළා කියලා තමයි ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කර තිබෙන්නේ. ඒ වැඩිදුර වාර්තාවේ සඳහන් වෙනවා මේ ආකාරයට මේ කඩු තොගයක් මෙරටට ගෙන ඒම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා කොළඹ අගරාධගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ගොනු කළ රීඩ් පෙට්සම කැඳවූ අවස්ථාවේදී අභියාචන අධිකරණයේ මේ නියෝගය සිදු කළා කියලා තමයි ප්‍රධාන සිරස්තලයේ වාර්තා කර තිබෙන්නේ. දිනමිනයි ඒ ප්‍රධාන සිරස්තලයේ විදිහට අරගෙන ඇවිල්ලා තිබෙන්නේ නඩිත් මුල් පිටුවට. අපිට ඊළඟට අවධානය යොමු කරන්න පුළුවන්කම ලැබෙනවා දිවයින වාර්තා කර තිබෙන ප්‍රධාන සිරස්තලයේ දෙසටත්. අද දිවයින වාර්තා කර තිබෙනවා පාස්කු විමර්ශන පාප් වහන්සේ දැනුවත් කළා. කළු ඉරිදා ගැනත් කිව්වා කියලා තමයි ප්‍රධාන සිරස්තලයේ දිවයින වාර්තා කර තිබෙන්නේ. අගරාධගුරු මැදුර කියයි කියලා සිරස්තලයේ අරගෙන ඇවිල්ලා තිබෙනවා අද දවසේදී මුල් පිටුවට. මේ විදිහට නෝමන් පලිය වඩන ලියන වාර්තාව පාස්කු ඉරිදා සිදු කළ බෝම්බ ප්‍රහාරයේ විමර්ශන පිළිබඳ වත්මන් තත්ත්වය ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ වෙත වරින් වර දැනුම් දෙන බව කොළඹ අගරාධගුරු පදවියේ ප්‍රකාශකයෙක් සඳහන් කරා කියලා තමයි දිවයින මුල් පිටුවට තොරතුරු අරගෙන ඇවිල්ලා තිබෙන්නේ. මේ පිළිබඳව නඩිත් මේ දිනවල බොහෝ දෙනෙක් කතා බහට ලක් කරන ප්‍රධාන කාරණයක් තමයි මේ කාරණය. පාස්කු විමර්ශන පිළිබඳව, පාස්කු වාර්තාව පිළිබඳව තොරතුරු සොයමින් ඉන්නවා. ඒ වගේම කළු ඉරිදාවක් නම් කරලා තිබෙනවා. මේ පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. දිවයින මුල් පිටුවට අරගෙන ඇවිල්ලා තිබෙනවා. කළු ඉරිදාට සමගී ජන බලවේගයේ සහාය ලැබෙනවා කියලාත් මේ සිරස්තලයත් එක්කම පහලින් වාර්තා කර තිබෙනවා. අපි යත් ඒ නිසා පුටා ගන්නවා. කාදිනල් මැල්කම් රංජිත් කොළඹ අගරාධගුරුතුමන් විසින් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති කළු ඉරිදා විරෝධයට සමගී ජන බලවේගයේ සහාය ලබා දෙන බව ඒ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කියන කතාවත් අද දවසේදී දිවයින මුල් පිටුවේ ප්‍රධාන සිරස්තල හැටියටම අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ තමයි දිවයින සහ දිනමින ප්‍රධාන සිරස්තල. අද ඩේලි මිරර් ප්‍රධාන සිරස්තලයේ විදිහට ලියන්නේ කොරෝනා මරණ සම්බන්ධයෙන් වෙන තොරතුරක්. deaths after vaccination not due to effects of vaccines. මේ කොරෝනා
ආසාදිතව ඉඳලා සිද්ධ වෙච්ච මරණ කිහිපයක් පිළිබඳව වාර්තා වෙනවා. හැබැයි මොවුන්ට එන්නත් ලබා දීලා තිබෙන බවටත් තොරතුරු වාර්තා වෙනවා. හැබැයි මොවුන්ගේ මරණවලට හේතුව එන්නත් නොවන බව අද දවසේ Daily Mirror පුවත්පත කියනවා. deaths after vaccination not due to effects of vaccine. මේ එන්නත් සිද්ධ කළාට පස්සේ ඇති වෙලා තියෙන මරණවලට හේතුව එන්නත් කරන්නේ නොවේයි කියලා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් සඳහන් කරනවා. The cause for deaths was not attributed to the vaccines and it had no links to it. මේ එන්නත් වල කිසිදු සම්බන්ධතාවක් නැහැ මේ මරණවලට කියලා එතුමන් සඳහන් කරන්නේ. ෂෙයින් ෆර්නෑන්ඩෝ පොල්ලේ අද දවසේ ලියන්නේ the probe and the post-mortem conducted to the two deaths that were reported following vaccination against COVID-19 have revealed that the cause for deaths was not attributed to the vaccine and it had no link to it. Deputy Director General of Health Services Dr. Hemantha Herath said yesterday. ये දවසේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමන් වෛද්‍ය හේමන්ත හේරත් මහත්මයා සඳහන් කරන කාරණාව එතුමන් කියනවා මේ මරණවලට හේතුව කොරෝනා එන්නත් ලබා දීම නොවේ කියන වග පශ්චාත් මරණ පරීක්ෂණවලදී ඒ පිළිබඳව තහවුරු බව තමයි එතුමන් සඳහන් කරන්නේ. ඒ අතරේ අද ලංකාදීපය ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන පුවත දැන් අපි දැක්ක ඊයේ දවසේදී කොරෝනා ආසාදනය වෙලා මියගිය දේහයන් දෙකක් භූමදානය සිද්ධ කරනවා. ලංකාදීප පුවත්පතේ ගැන ලියනවා අද ප්‍රධාන සිරස්තලයේ විදිහට කොවිඩ් මෘතදේහ භූමදානය ආරම්භයි. සිරුරු 9ක් කොට්ටමාවඩි අම්පාරේ මිහිදන් කෙරෙති. සුජිත් හේවාචුලිගේ සහ මඩකලපුව ජව්ෆර් මේ පුවත ලියන්නේ කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය ඉස්ලාම් ජාතික 9 දෙනෙකුගේ මෘතදේහ මඩකලපුව ඔට්ටමාවඩි සහ අම්පාර ප්‍රදේශයේදී ඊයේ භූමදානය කෙරුණු බව ආරක්ෂක අංශ ප්‍රධානීහු පවසති. කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය පුද්ගලයන් මෙරටදී භූමදානය කෙරුණු පළමු අවස්ථාව මෙයයි කියලා මේ ඡායාරූපත් එක්කම දැක්වෙනවා. ඒ පිළිබඳව සටහන කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය කාන්තාවකගේ මෘතදේහය භූමදානය සඳහා රැගෙන යාමට ප්‍රථම එම කාන්තාවගේ ඥාතීන් කාත්තන්කුඩි රෝහලේදී ආගමික වතාවත්වල නිරත වූ අවස්ථාව කියලා ලංකාදීපය ওই විදිහට වැඩිදුරටත් ලියනවා අද දවසේ ප්‍රධාන සිරස්තලයේ විදිහට. අපි ලංකාදීපේ ප්‍රධාන සිරස්තලයෙන් පස්සේ අවධානය යොමු කරන්න සූදානම් ඩේලි නිවුස් පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට ඊයේ දවසේ අගමැතිතුමන් කියූ කාරණාවක් අද ඩේලි නිවුස් ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන්නේ. එතුමන් සඳහන් කරනවා electricity for all households by year end. මේ වසර අවසන් වන විට සියලු නිවාසවලට විදුලිය ලබා දීම රජයේ ඉලක්කය බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා සඳහන් කරනවා. 99.8% penetration achieved. දැන් මේ වෙනකොට 99.8ක පිරිසකට විදුලිය ලබා දී තිබෙනවා. work start on first LNG power plant. මේ පළමු LNG විදුලි බලාගාරයේ වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වමින් අගමැතිතුමන් මේ බව ඊයේ සඳහන් කළා. මොසෝල wind power plants ඉදිරියේදී තව දුරටත් සූර්ය බලය වගේම සුළං විදුලි බලය පාවිච්චි කරන්න නියමිතයි. විශේෂයෙන්ම පුනර්ජනනීය බල ශක්තිය පිළිබඳව රජය වැඩි අවධානයක් යොමු කරමින් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා ඒ විදිහට සඳහන් කළා. ඔව් නජිත් ඔය කාරණය අද දවසේදී ජාතික පුවත්පත්වල අනිකුත් සිරස්තල අතරටත් එකතු කර තිබෙනවා. අපිට ඒ නිසා දිනමින වාර්තා කර තිබෙනවා ඡායාරූප සහිතව මේ වාර්තාව අග්‍රාමාත්‍යවරයා පළමු පස්පිඩල් කැපීමේ අවස්ථාවට එකතු වුණ ආකාරය දැක්වෙන ඡායාරූපයක් දිනමින මුල් පිටුවේ ප්‍රධාන ඡායාරූපය හැටියට අද අරගෙන එනවා. කෙරවල පිටියේ ඉදිවන ශ්‍රී ලංකාවේ පළමු ස්වභාවික ද්‍රව වායු විදුලි බලාගාරය සඳහා මුල්ගල තැබීම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පෙරවරුවේ සිදු කරන අවස්ථාව. ඒ අවස්ථාවට විදුලි බල අමාත්‍යතුමා ඩල සලාපෙරුම මහතා ඒ වගේම විදුලි බල රාජ්‍ය අමාත්‍යතුමා දුමින්ද දිසානායක මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගී වී සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක්. ඒකත් එක්කම ඔබ සඳහන් කළ ආකාරයට මේ වසර අවසානයේදී සිළු දෙනාට විදුලිය ලබා දෙන ප්‍රවෘත්තියත් අග්‍රාමාත්‍යවරයා කියා තිබෙනවා. අපි ඒ නිසා දිවයින පුවත්පත වාර්තා කර තිබෙන තවත් සිරස්තලයක් දෙසට අවධානය යොමු කරන්න පුළුවන්කම ලැබෙනවා. ඒ පිළිබඳවම වාර්තා වන්නේ ඡායාරූපත් එක්ක අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙන කාරණය කෙරවල පිටියේ ඉදිකරන LNG සංයුක්ත විදුලි බලාගාරයේ සමරු පාලක අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කරනවා. LNG බලාගාරය ඉදි කළ පසු ලයිට් බිල අඩු කරනවා කියලා අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කර තිබෙන කාරණය ස්වභාවික වායු විදුලි බලාගාරය ඉදි කිරීමෙන් අනතුරුව විදුලි බිල අඩු කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ සඳහන් කර තිබෙනවා. නජිත් කරුණු දෙකක් පිළිබඳව දැන් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරනවා. සියලු දෙනාටම මේ වසර අවසන් වීමට පෙර විදුලිය ලබා දීමත් ඒ වගේම ලයිට් බිල අඩු කරන ප්‍රවෘත්තියත් අද උදෑසන හොඳ කාරණයක් වෙයි. ඔබට අග්‍රාමාත්‍යවරයා ඊයේ එම අදහස් පළ කරන්නේ මෙගාවොට් 350ක
ධාරිතාවකෙන් යුතු කෙරවලපිටිය LNG විදුලි බලාගාරය ඉදිකිරීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් මෙම බලාගාරය මෙරට බලශක්ති නිෂ්පාදන යෝධ පිම්මක් බවත් සඳහන් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි පළමු අදියර මාස 21ක් තුළ අවසන් කිරීමට නියමිත බවත් සඳහන් කර තිබෙනවා. මේ වසර අවසන් වන විට මෙරට සැමට විදුලිය ලබා දී අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි කියලා තමයි දිවයින ඇතුළපිටුවේ තොරතුරු වාර්තා කර තිබෙන්නේ. ඒ අනුව ගත්තාම රටේ සියලු දෙනාටම රටේ සෑම දෙනාටම විදුලිය ලබා දීමට කටයුතු කරනවා වගේම මේ කරුණු කාරණාත් එක්කම ලයිට් බිල විදුලි බිල අඩු කරන්නත් කටයුතු කරනවා කියලා තමයි නජිත් අග්‍රාමාත්‍යවරයා මේ විදිහට සඳහන් කරන්නේ. අපි ඒ දවසේ සමීර ප්‍රවෘත්ති ප්‍රකාශයනුත් ඔබට මේ පිළිබඳව මේ විදිහට කිව්වා. ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 350ක් එක්වන ලක්දරවි ස්වභාවික ද්‍රවවායු සංයුක්ත චක්‍ර විදුලි බලාකාරයේ පළමු අධීරයේ කටයුතු මාස 21කින් අවසන් කිරීමට නියමිතයි. පළමු අධීරයේදී මෙගාවොට් 220ක් නිෂ්පාදනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ. දෙවන අධීරයේ කටයුතු මාස 12කින් අවසන් කෙරෙන අතර එහිදී මෙගාවොට් 130ක් ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීමට නියමිතයි. පසුගිය යහපාලන ආණ්ඩුවේ සංවර්ධනය කටයුතු පිළිබඳව මම කියන්න යන්නේ එහෙම සංවර්ධනයක් කළේ නැති බව ඔබ දන්න නිසා. වසර 5කට ආසන්න කාලයක් රට සංවර්ධනයෙන් ආපස්සට ගියයි කියලා කිව්වොත් ඒක නිවැරදි. රටත් ජනතාවත් වෙනුවෙන් අප නැවතත් සංවර්ධනයේ යෝධ පිම්ම ආරම්භ කළා ඉවරයි. අපි ප්‍රථමයා වුණේ වැඩවලින් මිසක් කතාවෙන් නෙවෙයි. අපේ රජය පුරුදු වෙලා ඉන්නේ වැඩ කරන්න. ජනතාව අපෙන් ඒක බලාපොරොත්තු වෙනවා. ඒකටයි අපිට බලය දුන්නේ. ඉදිරි වසර 4 තුළ මෙරට බලශක්ති අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම සපයන්න අපි කටයුතු කරනවා. වැඩ ආරම්භ කරලා අතරමඟ නවත දමපු කිසිවක් දේශපාලන පටු පරමාර්ථයෙන් නවත්වන්නේ නැහැ. ඒ සියල්ල ඊටත් වඩා හොඳින් කඩනමින් අවසන් කිරීම අපේ දැක්ම වෙලා තියෙනවා. විදුලි බිල අඩු කරමින් ජනතා සාහනය ලබා දීමට මේකින් හැකි වෙනවායි කියලා අපි විශ්වාස කරනවා. අපි මේ වසර අවසන් විට විදුලිය ලබා දීමේ වැඩපිළිවෙල 100%කින් අවසන් කිරීමට අපේ ඉලක්කය විය යුතුයි. අපේ බලාපොරොත්තු ඒකයි. 2016 වසරේදී මෙම බලාකාරයේ කටයුතු අවසන් කිරීමට නියමිතව තිබුණද පසුගිය රජය සමයේ ඒ ක්‍රියාත්මක නොකිරීමෙන් ගැටලු රැසක් පැන නැගුණා. එමෙන්ම පසුගිය වසර 5 තුළදී රටේ සමස්ත විදුලි ඉල්ලුම 27%කින් ඉහළ ගියා. එහෙත් විදුලි නිෂ්පාදනය 2%කින්වත් ඉහළ නොයාම ගැටලුව තවත් බරපතල කළා. යහපාලන සමයේදී අලුතින් විදුලි බලාගාර ඉදි නොකිරීම හේතුවෙන් විදුලි බල අවශ්‍යතාව සපුරාලීම අභියෝගයක් වී තිබෙනවා. ඒ අඩුව සම්පූර්ණ කරමින් කෙරවලපිටිය ඉදිකිරීම ආරම්භ කළ ස්වභාවික වායු විදුලි බලාගාරයේ කටයුතු ලක්දනවි ආයතනයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක කෙරෙනවා. අපි දන්නවා අද දවසේ වැඩියෙන්ම සතුටු වෙන පුරවැසියා මහින්ද රාජපක්ෂ නම් වූ ඔබතුමා කියලා. පෙන්න සහතිකයේ පීතෘත්වය ලියවිලා තියෙන්නේ අගමැතිතුමනි ඔබගේ නමින්. ඉතිහාසයේ ඔබට පිටිපසෙන් නම ලියවෙන්නේ අතිගරු ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ. සෞභාග්‍ය දැක්මේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා නිර්වුල් භාෂාවෙන් සටහන් කරා. පුනර්ජනනීය බලශක්තිය තමයි රටේ අනාගතය. ඒ පුනර්ජනනීය බලශක්තිය කරා යන ගමනේ මේක සංක්‍රාන්තික මොහොතක්. නූපන් දරුවාගේ අනාගතය ශක්තිමත් කරන ඉදිරි පියවරක් තමයි අද අපි මේ තියන්නේ. ඔබතුමා ඉතිහාසගත වෙන්නේ, මේ ආණ්ඩුව ඉතිහාසගත වෙන්නේ, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතිහාසගත වෙන්නේ මෙවන් පෙරලිකාර රටේ අනාගතය වෙනුවෙන් සුබවාදීව කරන වැඩසටහන් එක්ක කියන එක අපි විශේෂයෙන් මතක් කරන්න ඕනකම තියෙනවා. පහුගිය කාලේ අපි හැමෝටම දෝෂාරෝපණයක් වෙච්ච අර ඩීසල් මාෆියාව කියලා කියන එහෙම නැත්නම් වැඩි මුදලකට විදුලිය අරගෙන අඩු මුදලකට විදුලිය විකුණලා පාඩු ලැබමින් හිටිය ආයතනයක් විදිහට රටක් විදිහට රාජ්‍යයක් විදිහට මෙන්න මේකට උත්තරයක් විදිහට තමයි මේ බලාගාරය අපිට හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ. හොඳයි සමීර, පාඩු ලබන ආයතන යලි නගා සිටවන්නේ. ඒ විතරක් නෙවෙයි අර වචනෙට පමණක් සීමා නොවී සංවර්ධනයේ ඉස්සරහටම ගෙලියන්න. රටක් විදිහට පුනර්ජනනීය බලශක්තියෙන් විදුලි ප්‍රභවයන් නැත්තම් මේ දේවල් පාවිච්චි කරලා රටේ සංවර්ධනයට මේ දේවල් දායක කරගන්න. මේ හැම දෙයක්ම මේ ව්‍යාපෘතියේ බලාපොරොත්තු. ඒ බලාපොරොත්තු ඉක්මනින්ම සාක්ෂාත් වෙයි. විදුලි මිල පිළිබඳව ඔබට ප්‍රශ්නයක් තිබ්බනම් ඉදිරියේදී මේ මිල අඩුවීමේ සුබදායක ප්‍රවෘත්තියක් ඊයේ දවසේදී ලැබුණා. ඔය අතරේ දැන් විශේෂයෙන්ම අගමැතිතුමන් පවා සඳහන් කරපු කාරණාව අර වචනෙන් නෙමෙයි මේ රජය වැඩ කරන්නේ, ක්‍රියාවෙන්. ඒ ක්‍රියාවෙන් ඔප්පු කරන වැඩසටහනක් විදිහට ගම සමග පිළිසඳර අපිට හඳුන්වන්න පුළුවන්. අතිගරු ජනාධිපතිතුමන් දැන් අද දවසේ ගම සමග පිළිසඳරක් වැඩසටහනට සහභාගී වෙන්න නියමිතයි. ඒ පිළිබඳව ඩේලි නිවුස් අද මේ විදිහට ලියනවා ප්‍රධාන සිරස්තලයට ඉහළින්.
Gama Samaga Pilisandarak. Today, the 13th phase of the Gama Samaga Pilisandarak program will be held on the village of Veragala in the Giribava Divisional Secretariat in Kurunagala district today under the auspices of ප්‍රසිඩන්ට් ගෝඨාභය රාජපක්ෂ විශේෂයෙන්ම අතිගරු ජනාධිපතිතුමන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද දවසේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අති දුෂ්කර දිලිඳු ගම්මානයක් වන ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වේරගල ග්‍රාමයට ජනාධිපතිතුමන් යන්න නියමිතයි. අපි දැක්ක දැන් මේ අද 13 වෙනි වැඩසටහන 12ක් සාර්ථකව ක්‍රියාත්මක වුණා. මේ හැම වැඩසටහනකටම ගියාම සමීර දකින්න තියෙන්නේ අකාර්යක්ෂම රාජ්‍ය සේවය, අකාර්යක්ෂම රාජ්‍ය නිලධාරීන් ජනතාව උන්ගේ ප්‍රශ්න යොමු කරන සමහර ප්‍රශ්නවලට එක පෑනකින් එක අත්සනකින් මේ උත්තරේ පිළිතුර ලබා දෙන්න පුළුවන්. හැබැයි මෙච්චර කාලයකට විසඳිලා නැහැ. ඒ විසඳලා දෙන්න කියලයි මේ ජනතාව ඉල්ලන්නේ. සමහර පාසල්වල අඩුපාඩු තියෙන්නේ එක විද්‍යා ගුරුවරයෙක්, එක ගණිත ගුරුවරයෙක් අපිට විද්‍යාගාරයක් දෙන්න, අපිට පුස්තකාලයක් දෙන්න. මේ තමයි ජනතාවගේ ඉල්ලීම. වුන් මහා ලොකු ඉල්ලීම් කරන්නේ ජනාධිපතිතුමා ආවයි කියලා මේ අපිට මේ සුඛිත මුදිත වෙලා ඉන්න රටක් හදලා දෙන්න කියලා ඉල්ලන ඉල්ලීම් වලට අමතරව මහා ලොකු ඉල්ලීම් කරන්නේ. හැබැයි මේ දේවල් වෙලා නැහැ කාලයක් තිස්සේ. හින්දායි ජනාධිපතිතුමා ගමින් ගමට යන්නේ. අද යන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වේරගල ග්‍රාමයට. ඩේලි නිවුස් පුවත්පත මේ විදිහට ලියන්නේ. ඔව් නඩිත් ඩේලි නිවුස් ඒ විදිහට ලියද්දී අර ඔබ සඳහන් කළ ආකාරයට ජනාධිපතිතුමා ගමට ගියාට පස්සේ මිනිස්සු ලොකු දේවල් ඉල්ලන්නේ නැහැ. හැබැයි ප්‍රාදේශීය දේශපාලඥයන්ට කරන්න පුළුවන් දේවල් පවා නොකර සිටීමේ තත්ත්වය තුළ තමයි ජනාධිපතිවරයාට ගමට ගිහිල්ලා මේවා හොයා බලන්න සිද්ධ වෙලා තියෙන්නේ. ජනාධිපතිවරයා මේ පිළිබඳව ජනාධිපතිතුමා පත් වුණු දවසේම සඳහන් කළා මට මේවා හොයන්න තියන්න එපා. හැබැයි මේවා හොයලා බලලා ඉටු කරන්න. එතකොට මිනිස්සුන්ට ප්‍රශ්න නැහැ. මිනිස්සුන්ගේ පැත්තේ ඉඳලා වැඩ කරන්න. මිනිස්සුන්ට වැඩ කරන්න බය වෙන්න එපා කියලා තමයි ජනාධිපතිවරයා මුලින්ම සඳහන් කළේ. නමුත් දැන් ජනාධිපතිවරයා ගමට ගියාමත් අර ඔබ සඳහන් කළා වගේම පාසලක ගුරුවරයෙක් එහෙම නැත්නම් කුංචි පාරක් හදලා දෙන්න මේවා තමයි මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න. මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. අද දවසේදී ගිරිබාවට තමයි යන්නේ ජනාධිපතිතුමා ගම සමග පිළිසඳර 13 වෙන්න කියලා දිනමිනත් ඒ පිළිබඳව තොරතුරු වාර්තා කර තිබෙනවා. රාජ්‍ය නිලධාරීන් විශාල ප්‍රමාණයක්. ඒ වගේම මේවට විසඳුම් දෙන්න පුළුවන් මට්ටමේ නිලධාරීන් සියලු දෙනාම රැගෙන යනවා කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. මේ වාර්තාවත් සඳහන් කර තිබෙනවා ගම සමග පිළිසඳර වැඩසටහන. දිස්ත්‍රික්කයේ මැති ඇමතුරු ප්‍රමුඛ මහජන නියෝජිතයන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, විවිධ ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් ජනාධිපතිවරයා සමග ඊට එක් වෙනවා කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. දේශපාලන බලධාරීන් සහ නිලධාරීන් කැටුව ගමට ගොස් ගැමි ජනතාව පෙළෙන ආර්ථික සමාජ ගැටලු සියසින් දැක ඒවාට සමන් දී කඩිනම් විසඳුම් දීමෙන් ග්‍රාමීය ජනතාවගේ අභිවෘද්ධිය සැලසීමේ අරමුණ ඇතිව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මේ වැඩසටහන සැලසුම් කරා කියලා තමයි සඳහන් කරන්නේ. ඒ සැලසුම් කරපු වැඩසටහනේ 13 වෙනි පියවර තමයි නජිත් අද දවසේදී තබන්නේ. අපි සූදානම් අද දවසේදී බොහෝ තොරතුරු සඳහන් කළ උදෑසන කාලේ කොරෝනා තත්ත්වය පිළිබඳව ජාතික පුවත්පත්වල මුල් පිටුවලට ප්‍රධාන සිරස්තල හැටියට අරගෙන අවිලා තිබෙනවා. නජිත් ලංකාදීප වාර්තා කර තිබෙන සිරස්තලයකින් අපිට යන්න පුළුවන්. සමීර දැන් මේ වෙනකොට කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය සෑහෙන පිරිසක් අඩු වෙලා තියෙන්නේ. දැන් 8000කට විතර ගිය මට්ටම දැන් 2000 මට්ටමට ඇවිල්ලා තියෙන්නේ. ඔය අතරේ ලංකාදීප අද කියනවා කොරෝනා 50%කින් පාලනය වෙලා පිට රටින් එන ආසාදිතයන් අභියෝගයක් යුද හමුදාපති කියයි. මේ තමයි ලංකාදීපයේ කොරෝනා පිළිබඳව ලියන පුවත සුජිත් හේවාචුලිගේ ලියන්නේ. රටේ කොවිඩ් රෝග ව්‍යාප්තිය 50%කින් පමණ පාලනය වී ඇතැයි කොවිඩ් පාලනය කිරීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහත්මයා සඳහන් කරනවා. ඒ අතරදී විශේෂයෙන්ම දැන් කොරෝනා 84948කට සුව වෙලා තියෙනවා. 81326කට සුවයි, අලුතෙන් 338ක්. මේ විදිහට තමයි විශේෂයෙන්ම කොරෝනා පිළිබඳව අද දවසේ ලංකාදීපයේ ලියන්නේ. කොවිඩ් ආසාදිතයන් දිනකට 900කට වැඩි පිරිසක් මීට පෙර වාර්තා වුවද රෝගීන් දැනට වාර්තා වන්නේ 300කට අඩු පිරිසක් යයිද යුද හමුදාපතිවරයා සඳහන් කරනවා. ජනතාව සෞඛ්‍ය නීති හරියාකාරව පිළිපදිනු ලැබුවහොත් තව මාසයක් යන විට කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 15ම තැනකට ගෙන ආ හැකි බවද ශවේන්ද්‍ර සිල්වා මහත්මයා සඳහන් කරනවා. එන්නත් ලබාගත්තත් සෞඛ්‍ය නීති හරියාකාරව පිළිපදින්නේ එතුමන් සඳහන් කරනවා. මේ අතරේ විදේශයන්හි සිට පෙරේදා මෙරටට පැමිණි පිරිසගෙන් කොරෝනා ආසාදිතයන් 30 දෙනෙකු හමු වූ බවත් විදේශයන්ගෙන් පැමිණෙන ආසාදිතයන් මෙරට කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීමේ ක්‍රියාදාමයට ලොකු බාධාවක් නැත්නම් අභියෝගයක් බව වැඩි දුරටත් සඳහන් කරනවා. කෙසේ වෙතත් ඒ අභියෝගයේ ජය ගැනීමේ ක්‍රමවේදය සකස් කරගෙන යන බව යුද හමුදාපතිතුමන් සඳහන් කළා කියලා අද ලංකාදීපය ওই විදියට කියනවා. ලංකාදීප පුවත්පත ඒ විදිහට තොරතුරු වාර්තා කරද්දී අද දවසේදී දෙවයින පුවත්පත වාර්තා කරනවා යම් පාලනයකට කොරෝනා ඇවිල්ලා තිබුණත් යම්
අවදානම් තත්ත්වයක් නැවත මතුවෙමින් තිබෙනවා නදීත්. ඒ තමයි බදුල්ල රෝහලේ කොරෝනා අනුපොකුරක් නිර්මාණය වෙමින් තිබෙනවාදෝ කියන සැකේ ඇති වෙලා තිබෙනවා. පිළිකා ඒකකයේ වසා දැමේ කියලා තමයි කියන්නේ. 485 දෙනෙක් ඊයේ පූර්ණ සුවය ලබන ප්‍රවෘත්තියත් එහිත් වාර්තා කර තිබෙනවා. තවත් එන්නත් මාත්‍රා 26400 සඳුදා දිවයිනට එන කතාවත් එක්කම මේ සිරස්තලේ වාර්තා කරන්නේ බදුල්ල රෝහලේ කොරෝනා අනුපොකුරක් සමන් ගමගේ ලසිත දුමින්ද සමග ලියන වාර්තාව. රට තුළ වසංගත තත්ත්වයන් පැවති කොරෝනා ව්‍යාප්තිය යම් පාලනයක් ඇතිවෙමින් තිබේදී යලිත් බදුල්ල මහ රෝහලෙන් කොරෝනා අනුපොකුරක් බිහිවීමේ අවධානමක් මතුව තිබෙන බව ඊයේ වාර්තා වුණා කියලා තමයි කියන්නේ. බදුල්ල මහ රෝහලේ පිළිකා ඒකකයේ 34 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණය වීමත් සමග මෙම තත්ත්වය ඇතිව තිබූ අතර එම ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර ලැබමින් සිටි රෝගීන් 22 දෙනෙකු ඔවුන්ගේ උපස්ථාන සඳහා නතර වී සිටි 7 දෙනෙකුට සහ ඔවුන්ගේ උපස්ථාන සඳහා නතර වී සිටි තවත් කාර්ය මණ්ඩලයේ කීප දෙනෙකුට මේ තත්ත්වයේ වෛරසය ආසාදනය වී තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. බදුල්ල රෝහලේ කොරෝනා අනුපොකුරක් කියන සිරස්තලයත් එක්ක ඒ තොරතුරු වාර්තා කර තිබෙනවා. ඊට පහළිනුත් සඳහනක් තිබෙනවා නදිත් කැස්බෑව නගර සභාවේ මහජන සේවාත් අත්හිටුවා තිබෙන බවට තොරතුරු වාර්තා කර තිබුණා. අපි දැක්කේ කැස්බෑව නගර සභාවේ සභාපතිවරයා සඳහන් කර තිබුණා මහජන සේවා කටයුතු අත්හිටුවත් වරිපණම් බදු සහ අනිකුත් කටයුතු අන්තර්ජාලය ඔස්සේ ගෙවීමට අවස්ථාව ලබා දී තිබෙන බව තොරතුරු වාර්තා කර තිබෙනවා. නමුත් කොහොම වුණත් අපි අර මුලින් සඳහන් කළා වගේම නදිත් අවධානම තවම තිබෙනවා පහව ගිල්ලා නැහැ. ඒ නිසා තමයි නිරන්තරයෙන් අපි ඔබට සඳහන් කළේ සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද සියල්ල අනුගමනය කරමින් ඔබේ කටයුතු එදිනෙදා කටයුතු මේ සියල්ල සිදු කරගන්න කියලා අපි ඉල්ලීමක් කරන්නේ. හොඳ ඔය අතරේ දැන් ඊයේ දවසේ භූමදාන කටයුතු ආරම්භ වුණා. ඒ ගැන ප්‍රධාන සිරස්තලයක් විදිහට ලංකාදීපේ වාර්තා කරන අතරේදී ඩේලි මිරර් උපසිරස්තරයක් විදිහට ලියනවා burial of COVID-19 victims begins 9 burials took place in ඔට්ටමාවඩි. මේ ඔට්ටමාවඩි ප්‍රදේශයේදී මේ භූමදාන කිරීමේ කටයුතු සිද්ධ වුණා. දැන් පහුගිය කාලේ අපි දැක්කා ඉරණතිව් ප්‍රදේශය මේ සුදුසු භූමිය විදිහට තෝරගත්තාම දැඩි විරෝධයක් එල්ල වුණා. ওই විරෝධය අතරදී මුස්ලිම් ජනතාව වැඩි වශයෙන් ජීවත් වෙන ඔට්ටමාවඩි ප්‍රදේශයේදී මේ භූමදාන කටයුතු සිද්ධ කළා. ඒක බොහොම හොඳ තත්ත්වයක්. විශේෂයෙන්ම සෑම ආගමකටම ජන කොට්ටාසයකටම ඔවුන්ගේ අයිතීන් සුරකින විදිහට ඒ කටයුතු කිරීමට අවස්ථාව ලබා දීලා තිනවා. ඒ අතරේ භූමදානයේ ආදාහනයේ මේ ගැන සමාජයේ ලොකු කතාබහක් ඇති වෙලා තිබ්බා. අපේ රටේ ජල මූලාශ්‍ර සාමාන්‍යයෙන් භූමියේ ඉහළ මට්ටමක තියෙන හින්දා මේ සඳහා නිර්දේශ ලැබුණ නෑ කාලයක් තිස්සේ සෞඛ්‍ය අංශවල. හැබැයි දැන් නිර්දේශ ලැබිලා තියෙනවා. ඒ අනුව මේ විදිහට ඊයේ දවසේ භූමදාන කටයුතු සිද්ධ කළා. ඩේලි මිරර් ඒ ගැන ලියන්නේ ওই විදිහට. ඩේලි මිරර් එහෙම ලියද්දී නදිත් දිවයින කියන ඒ වගේම කතාව ඒ විදිහටම වාර්තා වෙනවා. කොරෝනා මෘතදේහ දෙකක් භූමදාන කෙරේ කියලා තමයි වුණු සිරස්තලයේ අරගෙන වෙලා තිබුණේ. භූමදානයේද ආදාහනයේද කියන කාරණේ ඉස්මතු වුණා රට තුල පසුගිය කාලවකවානුව තුල. සමන් ගමගේ දිවයින පුවත්පතට ලියන වාර්තාව කොරෝනා මෘතදේහ නැගෙනහිර පළාතේ ඔට්ටමාවඩි සහ ඉරක්කාමම් යන තෝරාගත් ස්ථාන දෙකකදී භූමදානය කිරීම සඳහා අවසර ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කළා කියන කාරණය. ඒ අනුව කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ වැලිකන්ද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ තැන්පත් කර තිබූ කොරෝනා ආසාදිත මරණ දෙකක් ඊ අදාළ තෝරාගත් ප්‍රදේශයකදී භූමදානය සිදු කරා කියලා තමයි කියන්නේ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතාගේ අත්සනින් යුතුව තුන්වෙනිදා නිකුත් කෙරුණු මාර්ගෝපදේශයන්ට අනුව මෙම භූමදාන කටයුතු සිදු කිරීමට පියවර අරගත්තා. ඒ අනුව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ අධීක්ෂණය යටතේ දැඩි සෞඛ්‍ය ක්‍රමවේදයකට අනුව එම කටයුතු සිදු කිරීමට නියමිතව තිබෙන බවටත් වාර්තා කර තිබෙනවා දිවයින පුවත්පත තොරතුරු අතරේ. ඔය අතර එන්නත් කරන වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන්ම දැන් අපි දැක්කා ඉන්දියාවෙන් ගෙන්නපු එන්නත පාවිච්චි වෙන අතරදී දැන් ඉදිරියේදී චීනයත් අපිට එන්නත් ලක්ෂ 6ක් ලබා දෙන්නට නියමිතයි පරිත්‍යාගයක් විදිහට. අද ඒ ගැන ඩේලි මිරර් කියනවා China to donate 600,000 doses of Sinopharm vaccine. මේ Sinopharm එන්නතේ එන්නත් මේ විදිහට ලක්ෂ 6ක් ලබා දෙන්නට නියමිතයි. මාත්‍රා ලක්ෂ 6ක්. කැලුම් බණ්ඩාර ලියන්නේ China has promised to gift another 300,000 doses of its Sinopharm COVID-19 vaccines to Sri Lanka in addition to 300,000 pledged previously. කලින් ඔවුන් ලක්ෂ 3ක් ලබා දෙනවා කියලා සඳහන් කළා පරිත්‍යාගයක් විදිහට. දැන් ඒ ප්‍රමාණයට තවත් ලක්ෂ 3ක් එකතු කරලා තියෙනවා. ඒ අනුව ලක්ෂ 6ක එන්නත් චීනය අපිට ලබා දෙන්නට නියමිතයි කියලා අද ඩේලි මිරර් ওই විදිහට ලියනවා.
ඔව් නඩිත් දින මෙන ලියනවා කොවැක්ස් පහසුකම් යටතේ ලැබෙන ප්‍රමාණයන් පළමු මාත්‍රාතෝගේ හෙට මෙරටට ලැබෙන ප්‍රවෘත්තියත් වාර්තා කර තිබෙනවා. කොවැක්ස් පහසුකමේ පළමු මාත්‍රාතෝගේ හෙට මෙරටට දින මිනයි තොරතුරු අරගෙන ඇවිල්ලා තිබෙන්නේ. ඒ පිළිබඳව මහින්ද අලුත් ගෙදර තමයි වාර්තාව සඳහන් කර තිබෙන්නේ. යුනිසෙෆ් ආයතනය කොවැක්ස් පහසුකම යටතේ දෙන ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා මිලියන 1.44ක ප්‍රමාණයක් මාත්‍රා 2,64,000ක තොගයක් හෙට මෙරටට ලැබීමට නියමිතයි කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. දැන් එන්නත්කරණය රට තුළ සිදුවෙමින් පවතිනවා. අපි දකිනවා රටේ බොහෝ ප්‍රදේශවල මේ එන්නත්කරණය සිදු කරන ආකාරය ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ මට්ටමින් නඩිත් මේ කටයුතු සිදුවෙන ආකාරය තමයි මේ තොරතුරු ප්‍රවෘත්ති වලට හැටියට අද දවසේදී පත්තරවලටත් අරගෙන අවිල්ලා තියෙන්නේ. විශේෂයෙන්ම අධ්‍යාවදානම් කලාපවල ජීවත් වන බොහෝ පිරිසකට දැන් එන්නත්කරණය සිද්ධ වෙලා තියෙනවා. සමීර සඳහන් කරපු කාරණාව කොවැක්ස් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලබා දෙන්නට නියමිතයි. විශේෂයෙන්ම ඒ ගැන අද Daily Mirror මේ විදිහට ලියනවා. COVAX vaccine first consignment ought to be given to 660 plus age group. විශේෂයෙන්ම අවුරුදු 60ට වැඩි වයස් කාණ්ඩවල පිරිස් වලටත් මේ COVAX එන්නත ලබා දෙන්නට නියමිතයි. 264,000 doses are to be received. The World Health Organization is to provide a total of 1.4 million. විශේෂයෙන්ම මිලියන 1.44ක මේ එන්නත් ප්‍රමාණයක් ලබා දෙනවා. මාත්‍රා 2,64,000ක් ඉදිරියේදී ලබා දෙන්නට නියමිතයි කියලා අද Daily Mirror ওই විදිහට ලියනවා. සමීර සඳහන් කරපු කාරණාවම අද Daily Mirror ඒ විදිහටම ඔය ලියලා තියෙනවා. හරි දැන් එන්නත්කරණය මේ විදිහට සිදුවෙමින් තිබෙන වෙලාවේදී මේ එන්නත් ලබා ගත්තට පස්සේ බොහෝ දෙනෙකුට උණ හැදෙන්න ඉඩ තියෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. උණ ගතිය එහෙම නැත්නම් උණ තත්ත්වය දවස් 2කට වඩා තියෙනවා නම් වෛද්‍ය උපදෙස් ලබා ගන්න කියලා සඳහන් කර තිබෙනවා. වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන කාරණේට ඉඩකඩ දිනවින පුවත්පතේ එන්නතෙන් පසු දින 2කට වඩා උණ නම් වෛද්‍ය උපදෙස් ගන්න වෛද්‍ය හේමන්ත හේරත් කියන කතාව වාර්තා කරනවා. මේ විදිහට කොවිඩ් එන්නත ගැනීමෙන් පසු කිසියම් පුද්ගලයෙකුට උණ ස්වභාවය දින 2කට වඩා පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගත යුතු බව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරනවා. එන්නත ගැනීමෙන් පස්සේ පැය 48ක් පමණ ගත වන තෙක් ඇඟපත වේදනාව, උණ, හිස රදය, හන්දි වේදනාව, බඩේ වේදනාව යන ආදී රෝග ලක්ෂණ ඇතිවන බව දී මහතා සඳහන් කර තිබෙනවා. මේ රෝග ලක්ෂණ තියෙනවා. හැබැයි මේක වැඩිපුර තියෙනවා නම් දින 2කට වඩා තියෙනවා නම් තමයි වෛද්‍ය උපදෙස් ලබා ගන්න කියලා කියන්නේ. කොවිඩ් එන්නත ගැනීමෙන් පසු මරණ 2ක් වූ බවට වන ප්‍රචාරයේ සත්‍යතාවක් නොමැති බවත් ඒ මහතා සඳහන් කර තිබෙනවා. එන්නතක් ගත් පසු ඇතිවිය හැකි අතුරු ආබාධ සම්බන්ධයෙන් ලෝකයේ පිළිගත් ක්‍රමවේද පවතින අතර සිදු ඇතැයි කියන මරණ සම්බන්ධයෙන් ඒ අනුව විමර්ශන කරන බවත් හේමන්ත හේරත් මහතා කියලා තියෙන කතාව තමයි අද දවසේදී දිනමින වාර්තා කරන්නේ. පසුගිය දිනවල නඩිත් මේ කියන කතාව වාර්තා වුණා. මේ එන්නත් ලබා ගැනීමෙන් පස්සේ මරණ 2ක් සිද්ධ වුණා කියන කාරණේ. නමුත් වෛද්‍යවරයා සඳහන් කරනවා එහෙම සත්‍යතාවයක් කිසිදු සත්‍යතාවයක් නොමැති බව තමයි ඔහු සඳහන් කර තිබෙන්නේ. සාමාන්‍ය වුණ තත්ත්වයේ දින 2ක් තියෙන්න පුළුවන්. ඊට වඩා වැඩි නම් පමණයි වෛද්‍ය උපදේශයක් ලබා ගත යුතුව තිබෙන්නේ. සමීර සඳහන් කරපු කාරණා අපි මීට පෙරත් ඔබට අවධාරණය කළා. විශේෂයෙන්ම Daily Mirror පුවත්පත අද ප්‍රධාන සිරස්තලයේ විදිහට වාර්තා කරන කාරණාව. ඔය අතරදී අද Daily News කියනවා මේ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්මයා සඳහන් කරන කාරණාවක්. Indigenous medicine system second to none. ජී.එල්. පීරිස් අමාලි මල්ලවාරච්චි ලියන පුවත. එතුමන් සඳහන් කරන අපේ රටේ තියෙන දේශීය පාරම්පරික වෛද්‍ය කලාව වෙනත් රටක වෛද්‍ය කර්මාන්තයකට දෙවෙනි වන්නේ නැහැ කියලා. The indigenous medicine system of Sri Lanka is not to second to any other advanced medical system in the world. ලෝකයේ වෙනත් කිසිදු වෛද්‍ය ක්‍රමවේදයකට සෞඛ්‍ය ක්ෂේත්‍රයකට නොදෙවෙන විදිහට අපේ රටේ දේශීය පාරම්පරික මේ වෙද කලාව නැත්තම් වෛද්‍ය කර්මාන්තය ක්‍රියාත්මක වෙනවා කියලා එතුමන් සඳහන් කළේ ඊයේ දවසේ වෛද්‍ය විද්‍යාලයේ පැවති විශේෂයෙන්ම උත්සවයකදී මේ අදහස් පළ කළා කියලා එතුමන් සඳහන් කරන්නේ. ඒ අතරේදී Daily Mirror පුවත්පත තවත් තොරතුරක් කියනවා. යුද හමුදාපතිතුමන් එතුමන් COVID-19 මර්ධන කාර්ය සාධක බලකායේ ප්‍රධානියා විදිහට සඳහන් කරන කාරණාවක් mandatory quarantine for travelers remains despite Jeb. මේ විශේෂයෙන්ම දැන්
ඉදිරියේදී මේ අපේ රටට පැමිණෙන සංචාරකයන්ට නැත්නම් විවිධ රටවලින් පැමිණෙන අයට නිරෝධායනය අනිවාර්යද කියලා ප්‍රශ්නයක් මතුවෙනවා. මොකද රටේ ඉන්න හැමෝටම එන්නත් කරන්නේ සාර්ථකව සිද්ධ කළාම මේ විදිහට පිට රටින් එන අයව නිරෝධායනය කරන්න ඕනේද කියන කාරණා පිළිබඳව පහුගිය දවස්වල ප්‍රශ්නයක් ඇති වෙලා තිබ්බා. හැබැයි එතුමන් සඳහන් කරනවා තව දුරටත් ඉදිරියේදීත් මේ කටයුත්ත සිද්ධ කරන්න ඕනේ. Government has no intention to change existing system right now. දැනට පවතින මේ ක්‍රියාදාමයේ ක්‍රමවේදය වෙනස් කරන්නට යුද හමුදාපතිතුමන් නැත්නම් මේ රජයේ කිසිදු සූදානමක් නැහැ කියලා මේ දැනට යන ක්‍රමවේදයේ කිසිම ආකාරයකින් වෙනසක් සිද්ධ කරන්න සූදානම් නැහැයි කියලා එතුමන් කියනවා. ඒ අතරේ ආර්මි චීෆ් warns people to continue exercising caution. විශේෂයෙන්ම මේ අනතුරු දැකලා හඳුනගෙන ඒ අනතුරට මුහුණ දෙන්න ජනතාව තව දුරටත් කටයුතු කරන්න ඕනේ කියන කාරණාව එතුමන් සඳහන් කළ තියෙනවා. සෞඛ්‍යමය වශයෙන් අනතුරුදායක තත්ත්වයක් ඇති වෙලා තියෙන්නේ. ඒ අනතුරට මුහුණ දෙන හැටි ජනතාව දන්නවා. මුඛාවරණ පළඳින්න මීටරේ දැන් මීටර 2 වෙලා තියෙනවා. මීටර 2ක දුරක් පවත්වගෙන යන්න මේ හැමදේම ඉතාමත් හොඳින් ආරක්ෂා වෙලා කරගෙන ගියොත් එහෙම අපිට කොරෝනා වසංගතය ඉක්මනින්ම තුරන් වෙච්ච රටක් විදියට ඉස්සරහට යන්න පුළුවන් කියන කාරණාව තමයි යුද හමුදාපතිතුමන් සඳහන් කරන්නේ. අද ඩේලි මිරර් ඒ ගැන ওই විදිහට ලියන. ඔව් නජිත් ඒ තමයි කොරෝනා තත්ත්වයන් පිළිබඳව ජාතික පුවත්පත් ඒ විදිහට තොරතුරු අද දවසේදී වාර්තා කර තිබෙන්නේ. දැන් මේ තොරතුරුත් එක්ක රටේ ප්‍රධානවම කතා බහ කරන මාතෘකා කීපයක් මතුවෙමින් තිබෙනවා. දේශපාලන කරුණු කාරණා පිළිබඳව මතුවෙනවා වගේම කොරෝනා තත්ත්වයන් පිළිබඳව රට තුළ මතුවෙමින් තිබෙනවා. ඒත් එක්කම පසුගිය දින 2-3ම නජිත් කතා බහට ලක් කරපු ප්‍රධානම කාරණේ තමයි හිස නැති මලසිරුරක් කොළඹ වේල්ල වීදිය ප්‍රදේශයෙන් හමුවීම පිළිබඳව. මේ පිළිබඳව තොරතුරු වාර්තා වුණා. තරුණයන් පිරිසක් මේ ගමන් බෑගය විවෘත කරන ආකාරය මාධ්‍යයට විවෘත කරලා තිබුණා. ඒ ඡායාරූපත් ඒ වගේම CCTV දර්ශනත් එක්ක පොලිසිය ඊයේ දවසේදී අලුත්ම ඡායාරූප පෙළක් එකතු කරලා තිබුණා. මේ විදිහට ගත්තාම මේ ප්‍රවෘත්තිය එහෙම නැත්නම් මේ SI මහත්මයා එහෙම නැත්නම් ඔහුගේ පෙම්වතිය අනියම් පෙම්වතිය ඝාතනය කරපු ආකාරය දැක්කන විස්තර තමයි රටේ කතා බහට ලකුණේ ටිකක් අමානුෂික ඝාතනයක් බවට පත් වුණා. ඒ වගේම ඔහුත් මිය ගියා. මේ පිළිබඳව තමයි රට කතා බහ කළේ. අද ජාතික පුවත්පත්වල මුල් පිටු වලටත් ඒ තොරතුරු ඒ විදිහටම අද දවසේදී අරගෙන ඇවිල්ලා තියෙනවා. SI ගමන් බෑග් එක පුච්චලා දිවයින වාර්තා කර තිබෙන සිරස්තලයේ තිබුණේ ගේ පිටිපස්සේ කියලා තමයි වාර්තා කරන්නේ. හේමන්ත රන්දුණු ලියන වාර්තාව කුරුවිට තරුණිය ඝාතනය කර සිරුර වේල්ල වීදියට ගෙනවිත් දැමූ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා බඩල්ගම මෙහෙරගොඩ පිහිටි සිය නිවසේ පිටුපස ගමන් බෑගයේ පුළුසා දමා තිබේදී පොලිසිය විසින් එහි කොටස් ඊයේ සොයාගත්තා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා විසින් පුළුසා දමන ලද බෑගයේ තරුණියගේ හිස කොටස තිබුණේද යන්න සොයා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා කියලා තමයි කියන්නේ. තවමත් නජිත් වාර්තා වන්නේ නැහැ හිස ප්‍රදේශයේ හමුණා කියලා. ඊයේ දවසේදී ගේ පිටිපස්සේ තිබුණු ලින්ද ඒ වගේම ගංයූර මේ සියල්ලම පරීක්ෂා කළා පොලිසිය සහ අනිකුත් ආරක්ෂක අංශ නිලධාරීන්. තවමත් ඒ පිළිබඳව තොරතුරු අනාවරණය වෙන්නේ නැහැ. අනිකුත් සියලුම තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසියට හැකියාව ලැබිලා තියෙනවා. අද ලංකාදීපේ කියනවා දෙවි නසාගත් SIට පොලිස් ගෞරව නැහැ. මිනියට නිල ඇඳුම් අඳවන්නෙත් නැහැ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමන් කියන කාරණාව ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය ලියන්නේ. තරුණියගේ ගෙල කපා බෑගයක අසුරා කොළඹ වේල්ල වීදියේ දමා යාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියේදී දෙවි නසාගත් උප පොලිස් පරීක්ෂකවරයාගේ අවමගුලේදී පොලිසිය කිසිදු ගෞරවයක් නොලැබෙන බව පොලිසියේ කිසිදු ගෞරවයක් නොලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ලංකාදීපයට ප්‍රකාශ කළා කියලා අද ලංකාදීපේ කියනවා. මේ උප පොලිස් පරීක්ෂකවරයාගේ දේහයට ඔහුගේ නිල ඇඳුම ඇඳවීමද සිදු නොකරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කීය. යම් පොලිස් නිලධාරියෙක් කිසියම් සිද්ධියක සැකකරුවෙක් බවට පත්ව සිටියේදී මියගේ පසු හෝ සිය දිවි නසා ගැනීමක් සිදු කරගතහොත් එවැනි නිලධාරියෙකුට පොලිස් ගෞරවාචාර දැක්වීමක් හෝ ඔහුගේ නිලයට හිමි නිල ඇඳුම ඇඳවීමක් හෝ සිදු නොකරන බව එතුමන් සඳහන් කළා කියලා අද ලංකාදීපේ වැඩිදුරටත් කියනවා. මේ තරුණියව ඝාතනය කර සිය දිවි නසාගත් බඩල් කුඹුර වේරගොඩ පහේකණු ප්‍රදේශයේ පදිංචි උප පොලිස් පරීක්ෂක AH ප්‍රේමසිරි නමත්තාගේ සිරුර මේ වන විට මොන්රාගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. ප්‍රේමසිරි නමත්තාගේ සිරුර PCR පරීක්ෂණයට පෙරේදා ලක් කර ඇති අතර එම වාර්තාව ලැබෙන තෙක් සිරුර මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා. දිවි නසාගත් උප පොලිස් පරීක්ෂකවරයාගේ බිරිඳ සිය සැමියාගේ දේහය බාර ගැනීමට කැමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා. හැබැයි PCR පරීක්ෂණයෙන් ඔහු COVID ආසාදිතයෙක් වුණොත් ඒ විදිහට දේහය බාර දෙන්නත් හැකියාවක් නැහැ කියලා අද ලංකාදීපය වැඩිදුර තොරතුරු කියනවා. ඒ අවාසනාවන්ත සිද්ධියක් පසුගිය දිනවල රට තුලින් අහන්න ලැබුණු, දකින්න ලැබුණු ප්‍රවෘත්ති අතරේ
ටිකක් කනගාටුදායක හිත සසල කරන ප්‍රවෘත්තියක් තමයි වාර්තා වුණේ. අපි යනවා ඊට පස්සේ දිනමින වාර්තා කර තිබෙන තවත් සිරස්තලයක් දෙසට බඩඉරිඟු වගාවට දුන් ඉඩම් අයිති මහවැලියටයි දිනමින කියන කතාව. නීතිපති තමයි මේ ප්‍රවෘත්තිය වාර්තා කර තිබෙන්නේ මේ විදියට. අපිට මේ ප්‍රවෘත්තිය වාර්තා කර තිබෙනවා අද දවසේදී බඩඉරිඟු වගාවට දුන් ඉඩම් අයිති මහවැලියට කියලා තමයි ප්‍රධාන සිරස්තලයක් හැටියට අරගෙන අවිල්ලා තියෙන්නේ නජිත්. ඉතින් මේ පිළිබඳව අපිට තොරතුරු තවදුරටත් වාර්තා කර තිබුණා. මයියග්ගනේ රඹකැන්නුවේ ආශ්‍රිතව බඩඉරිඟු වගා කිරීම සඳහා දී ඇත්තේ මහවැලි සංවර්ධන අධිකාරියට අයත් භූමි ප්‍රදේශයක් බව නීතිපතිවරයා අභියාචන අධිකරණයට ඊයේ දන්වා සිටියේ කියලා තමයි වාර්තා කරන්නේ. ඒ සම්බන්ධ ඔප්පු ඇතුළු ලියකියවිලි ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන බවද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා සඳහන් කරනවා කියලා තමයි කියන්නේ. මේ පිළිබඳව වන්නිල ඇත්තොත් යම් සඳහනක් කරලා තිබුණා නඩිත් ඒ පිළිබඳව තොරතුරු වාර්තා වුණා අද දවසේදී ජාතික පුවත්පත්වල. අද සඳහන් කරනවා ඩේලි නිවුස් පුවත්පත මේ පෙත්සම ඉදිරිපත් කළ තිබ්බේ ආදිවාසී නායක උරුවරගේ වන්නිලැත්තෝස් බ්‍රිට් පෙටිෂන් ෆික්ස් ෆෝ සපෝට් කියලා අද ඩේලි නිවුස් පුවත්පත සිරස්තලයක් ලියනවා. මේ ලක්මාල් සූරියගොඩ අධිකරණ වාර්තාකරු ලියන්නේ the Brit petition filed by උරුවරගේ වන්නිලැත්තෝ the leader of the indigenous people population known as Vedas challenging the clearing of the lands at Pollibedda Rambakanoe was yesterday fixed for support on May 3rd by Court of Appeal. විශේෂයෙන්ම මේ මාසේ 3 වෙනිදා මේ පෙත්සම කැඳවන්න දින නියම කරලා තියෙනවා. ඌරුවරගේ වනිලත්තන් සඳහන් කරන්නේ දැන් මේ ආදිවාසීන්ට නැත්තම් අපේ රටේ වැඩි ප්‍රජාවට ජීවත් වෙන්න තියෙන ඉඩකඩම් අතීතයේ පටන් අපි දන්න වනාන්තර ආශ්‍රිතව ආදිවාසීන් වැඩි වශයෙන් කාලය ගත කළේ. ඒ වගේම බොහෝ සත්ත්ව කොට්ටාසයකටත් නිවහන වුණා මේ කැලය වනාන්තරේ. හැබැයි මේවා එලිපෙහෙලි කරමින් බඩඉරිඟු වගා සිද්ධ කරන එක ගැන එතුමන්ගේ ටිකක් විරෝධයක් පළ කරලා තිබේ. ඒ නිසාම තමයි මේ විදිහට බ්‍රිට් පෙත්සමක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මේ පිළිබඳව සලකා බැලීම මේ මාසේ 3 වෙනිදා පැවැත්වෙනවා කියලා අද ඩේලි නිවුස් පුවත්පත කියනවා. අපි ජාතික පුවත්පත් බලමින් හිටියේ පුවත්පත්වල වැඩි අවධානයක් යොමුලා තිබ්බ කාරණාවක් විදිහට උරුවරගේ වන්නිලැත්තෝ ආදිවාසී නායකතුමන් සඳහන් කරපු කාරණාව අපි ඔබට විරාමයට යන්න කලින් කිව්වා. එතුමනුත් කිව්වේ අර ගස්වැල් සුරකින්න නැත්නම් මේ පරිසරය සුරකින්න ඒක බොහොම වටිනවා කියලා. පරිසරය ගැන කතා කරනකොට පහුගිය දවස්වල ක්‍රූඩියා සැලෙනිකා ශාකයේ සමීර අපිට අමතක කරන්න බෑ. දැන් ඔය අධිවේගී මාර්ගය හදනකොට මේ අධිවේගී මාර්ගයට ගලවලා ඉවත් කරන්න නියම වෙලා තිබ්බ ගහක් තමයි. හැබැයි දැන් මේක ගලවලා ඉවත් කරන්නේ නැහැ. අධිවේගී මාර්ගයේ මේ ගහ දෙපැත්තෙම යනවා කියලා තමයි ආරංචි. හැබැයි එහෙම කරන්න ලොකු වියදමක් යනවලු. අද ඒ ගැන ඩේලි නිවුස් පුවත්පත මේ විදිහට ලියනවා. මේ නිමල් ලංස මහත්තයා කියන කතාවක්. saving Krudia tree will cost millions. ලංසා මහත්මයා කිව්වා කියලා තමයි මේ විදිහට ලියන්නේ. මේ ගහ සුරකගෙන ආරක්ෂා කරගෙන මේ සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනකොට රුපියල් මිලියන ගණනක් වැය වෙනවා කියලා. මේ මුදල හරියටම රුපියල් මිලියන 8000ක්ලු කලින් ව්‍යාපෘතියට වැය වෙච්ච මුදලට වැඩිය මිලියන 8000ක් වැඩියෙන් යනවා කියලා තමයි සඳහන් කරන්නේ. ස්ටේට් මිනිස්ටර් rural roads and other infrastructure Nimal Lansa said that changing the Central Expressway plan to keep the controversial and endangered Krudia Selenica tree on the same site will cost around rupees 8,000 million. මේ මිලියන 8000ක ප්‍රමාණයක් වැඩිපුර වියදම් වෙනවලු මේ විදිහට ගහත් ආරක්ෂා කරගෙන පාරත් හදනවා නම් කියලා එතුමන් ඒ විදිහට කියනවා. ඩේලි නිවුස් පුවත්පතේ ගැන ලියන්නේ. අතරේ ඩේලි මිරර් පුවත්පතත් මේ ගැන මේ විදිහට ලියනවා. ඇඩිෂනල් කොස්ට් කියලා තමයි මේ විදිහට ලියන්නේ. ඩේලි මිරර් පුවත්පතට අපිට අවධානය යොමු කරන්න පුළුවන්. ඒ ගැන විශේෂයෙන්ම තොරතුරු සඳහන් කරලා තිබ්බා. protecting Krudia Selenica tree in Central Expressway මධ්‍යම අධිවේගී මාර්ගයේ මේ තියෙන Krudia Selenica ශාකය ආරක්ෂා කර ගැනීම. additional cost of rupees 8 billion if original plant alerted. මේ විශේෂයෙන්ම මේ ගහ ඒ විදිහටම තියලා පාර හදනවා නම් රුපියල් බිලියන 8ක මුදලක් අමතරව වැය වෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. The people of the country demand that the tree be protected. මේ ගහ ආරක්ෂා කරගන්න කියලා රටේ ජනතාවගෙන් විශේෂයෙන්ම විරෝධයක් මතුවුණා. ඒ විරෝධය ඒ විදිහට විශේෂයෙන්ම මාර්ග සංවර්ධන අධිකාරිය ගැන පිළි අරගෙන දැන් ඉස්සරහට පාර හදන්න සූදානමින් ඉන්නේ. පාර දෙපැත්තෙන් දාලා ගහ ওই විදිහට මැද්දෙන් තියලා තමයි හදන්න බලාපොරොත්තු වෙන්නේ. ඒට අතිරේක වියදමක් යනවා. සමීර. ඔව් නජිත් පසුගිය දිනවල මහා සංඝයා වහන්සේලා සහ පරිසර සංවිධානත් මේ පිළිබඳව බොහෝ සෙයින් කතා බහට ලක් කළා. අපි යනවා ඊළඟ තොරතුරු දෙසට අවධානය යොමු කරන්න. දිනමින වාර්තා කරන්නේ ගුවන් හමුදාවේ 70 වෙනි සංවත්සරයට බලගන දෙකකට ජනපති වර්ණ කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. පසුගිය යුද සමයේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරපු ගුවන් හමුදාවට ඇගයීම ඔවුන්ගේ
ඔවුන් ඇගීමට ගෞරවයට භාජනය කරලා තිබෙනවා ඊයේ දවසේදී. දශක 7ක කාලයක් මව්බිමේ සාමය උදෙසා ජීවිත පූජා කළ කැපවීමෙන් ක්‍රියා කළ ගුවන් විරුවන්ට ජාතියේ ගෞරවය පිරිනමන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ සඳහන් කරා කියලා වාර්තා වෙනවා. ජාතියේ සුරක්ෂිතතාව අඛණ්ඩව රැක ගැනීම ගුවන් හමුදාව ඇතුළු සන්නද්ධ සේවාවන්හි මූලික වගකීම බව කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ පැවති ජනාධිපති වර්ණ ප්‍රදානෝත්සවය අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළා කියලා තමයි නජිත් වාර්තා කර තිබෙන්නේ. අපි දැක්කා 30 වසරක යුද සමයේදීත් ගුවන් හමුදාව සුවිශාල වූ කාර්යභාරයක් ඉටු කරන ආකාරය ඒ නිසා ජනාධිපතිවරයා විශේෂ ඇගයීමට ඔවුන්ව ලක් කර තිබෙන බවට තමයි මේ ප්‍රවෘත්තිය දිනමින පුවත්පතේ වාර්තා කර තිබෙන්නේ. සුරකිමු ලකමර තේමාවෙන් ඉදිරියට යන ගුවන් හමුදාවේ 70 වෙනි අභිමානවත් සංවත්සරයේ වෙනුවෙන් දැන් පෙරේද දවසේ ඊයේ දවසේ ඒ වගේම බදාදා දවසේ පැවැත්වෙච්ච ගුවන් සංදර්ශනයේ ඊයේ අවසන් වුණා. මේ ගුවන් සංදර්ශනයේදී මේ ඡායාරූපයට හසු වුණු දුර්ලභ ගණේ ඡායාරූපයක් කියලා කියන්න පුළුවන්. අද ඩේලි මිරර් පුවත්පතේ ගැන මේ විදිහට සටහනකුත් එක්ක පළ කරලා තියෙනවා. මේ බලන්න බර්ඩ් ෆ්ලයිට් ඇට් කොළඹ එයා ෂෝ කුරුළු ගුවන් යානයක් ගමන් කරන ආකාරය ඔබට දකින්න පුළුවන්. මේ උඩ ඉහළ ගමන් කරන්නේ ගුවන් යාන තුනක්. හැබැයි පල්ලෙහැන් කුරුළු ගුවන් යානයකුත් යනවා ඔබට පේනවා. This rare picture of a bird flying in the opposite direction was captured during the Thursday's air show in Colombo, held with the participation of Sri Lankan and Indian Air Force personnel to mark 70th anniversary of the Sri Lanka Air Force කියලා වැඩිදුරටත් කියන ගුවන් හමුදාවේ 70 වෙනි සංවත්සරය වෙනුවෙන් පැවැත්විච්ච ගුවන් සංදර්ශනයේදී ඡායාරූපයට හසු වුණු දුර්ලභ ගණයේ ඡායාරූපයක් විදිහට ඔය විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඔය අතරේ ඩේලි මිරර් කියන කාරණාවක් තවත් අපි අවධානය යොමු කරන්න සූදානම්. මේ තමයි විශේෂයෙන්ම දැන් අපේ රටේ ගුවන් හමුදාවේ සංවත්සරය වෙනුවෙන් ඉන්දිය පාකිස්තාන ගුවන් හමුදාපතිවරුත් අපේ රටට පැමිණියා. දැන් ඔන්න එතුමන්ලා අගමැතිතුමන් ඒ වගේම අපේ රටේ ගුවන් හමුදාපතිතුමන් මුණ ගැහුණු වෙලාවේදී ලබාගත් ඡායාරූපයක් ඩේලි මිරර් පළ කරලා තියෙනවා. Chief of Air Staff of Pakistan Air Force calls on PM. මේ අගමැතිතුමන් හම්බ වෙලා මුණ ගැහිලා සාකච්ඡා පැවැත්වුවා කියලා. This visit signifies the strong bond and friendship between the two countries and their armed forces. විශේෂයෙන්ම පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාව අතර තියෙන බැඳීම් තවත් තහවුරු කරගන්න මේ ඉවහල් වුණා කියලා පාකිස්තාන ගුවන් හමුදාපතිතුමා අපේ රටේ ගුවන් හමුදාපතිතුමාට වගේම අගමැතිතුමාට කිව්වා කියලා අද ඩේලි මිරර් ලියනවා. සමීර ඔව් නජිත් අපි ඊළඟට යනවා දිනවින වාර්තා කර තිබෙන තවත් සිරස්තලයක්. දහම් පාසල් අවසාන විභාගය පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා. කොරෝනා යම් මට්ටමකට පාලනය වෙමින් තිබෙන වෙලාවේ දහම් පාසල් අවසාන විභාගයේ 13 14 දිනවල සිතාරා සේනානි ලියන වාර්තාව. දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයේ 2019 රට පුරා විභාග මධ්‍යස්ථාන 853කදී මේ මාස 13 සහ 14 දිනවල පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කර තිබෙන්නේ. දහම් පාසල් විභාගයේ එහෙම ආරම්භ කරනවා කියලා සඳහන් වෙද්දී දිවයින වාර්තා කර තිබෙන තොරතුරක් දෙසටත් අපි අවධානය රාජ්‍ය සේවකයන්ට සඳුදා සිට පුරුදු ලෙස වැඩට එන්න කියයි කියලා තමයි දිවයින වාර්තා කර තිබෙන්නේ. දිවයින මේ විදිහට ලියනවා. සියලුම රජයේ සේවකයන් ලබන සඳුදා සිට සාමාන්‍ය පරිදි රාජකාරියට කැඳවීමට රජය තීරණය කර තිබෙනවා කියලා සඳහන් වෙනවා. මහජන සේවාවන් නිසි පරිදි පවත්වාගෙන යමින් රට ගෙනීමට කාලය එළඹ ඇති බැවින් මෙම තීරණය ගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජී.ජී. රත්නසිරි මහතා සඳහන් කරා කියලා කියනවා. මීට අදාළ චක්‍රලේඛයේ අමාත්‍යාංශ ලේකම් ජී.ජී. රත්නසිරි මහතාගේ අත්සනින් යුතුව සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කිරීමට පියවර ගත්තා කියලා තමයි සඳහන් කර තිබෙන්නේ. අදිත් ඔන්න සියලුම රාජ්‍ය සේවකයන්ට සාමාන්‍ය පරිදි සුපුරුදු රාජකාරි වලට සඳුදා ඉඳලා වාර්තා කරන්න සිදු වෙනවා කියලා තමයි තොරතුරු අනාවරණය වෙන්නේ. ඔය අතරේ සමීර අපි අවසාන වශයෙන් තෝරගන්න දේශීය ප්‍රවෘත්තිය ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල ජයසේකර කලුරිය කරයි කියලා ද ලංකාදීපයේ ප්‍රධාන පිටුවේ ලියනවා. පුවත්පත් කතෝරයෙකු සහ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු බන්දුල ජයසේකර මහතා ඊයේ අලුයම අභාව ප්‍රාප්ත වුණා. කලක් රෝගී තත්ත්වෙන් පසු වූ ජයසේකර මහතා කරාපිටියේ ශික්ෂණ රෝහලේ සහන සත්කාර ඒකකේ ප්‍රතිකාර ලැබමින් සිටියේදී මිය ගියා කියලා අද ලංකාදීපයේ තොරතුරු වාර්තා කරනවා. ලංකාදීපයේ විශේෂයෙන්ම එතුමන් පිළිබඳව වැඩි දුරටත් ලියනවා. ඔහු මියන විට 60 වන වීහි පසු වුණා. ඩේලි නිවුස් පුවත්පතේ ප්‍රධාන කතෘ ලෙස කටයුතු කළ බන්දුල ජයසේකර මහතා The Island සහ The Sunday Island පුවත්පත්වලද සේවය කළා කියලා වැඩිදුරටත් තොරතුරු ලියනවා. අපි තෝරගන්න විදෙස් පුවත ලංකාදීපයෙන් අද ලංකාදීපය කියනවා මේ විදිහට විදෙස් ලෝකයේ පිළිබඳව ලොබ වටා අතිරේකයෙන් දැඩි ආරක්ෂාවක් මැද පාප්තුමා ඉරාකයේ කියලා
සඳහන් කරන පාප් වහන්සේ ඉරාකයේ සංචාරය කරන විශේෂ ආරක්ෂාවක් මැද සමේ පණිවුඩය රැගෙන ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප්තුමන් ඊයේ ඉරාකයට පැමිණීමට නියමිතව තිබුණා. පාප්තුමෙකු ඉරාක සංචාරයකට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි කියලා සඳහන් වෙන අතරේදී ඇමරිකා සත්වෝද්‍යානයක වානරයන්ටත් කොරෝනා එන්නතක් කියලා අද ලංකාදීපේ කියනවා. ඇමරිකාවේ සැන් දියගෝ සත්වෝද්‍යානයේ ගෝරිල්ලන්, චිම්පන්සීන්, ඔරන්උටන් වැනි මහා වානරයන් 9 දෙනෙකුට COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනය වීම වළක්වන ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමට සත්වෝද්‍යාන බලධාරීන් පියවර අරන් තියෙනවා කියලා. ඔන්න මිනිස්සුන්ට විතරක් නෙවෙයි සත්තුන්ට වානරයන්ටත් දැන් කොරෝනා එන්නත ලබා දීලා තියෙනවා. ඒ ජීවිත බොහොම වටින හින්දා. ඔව් නජිත් අපිට පුළුවන්කම ලැබෙනවා ක්‍රීඩා තොරතුරු අධ්‍යක්ෂට අවධානය යොමු කරන්න. අපි ක්‍රීඩා පිටුවේ දිවයින ක්‍රීඩා පිටුවෙන් තෝරගන්නේ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස්ලා කොදෙව්වන් සමග අද ගැටෙති කියලා තමයි වාර්තා කරන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් නායක හිටපු ක්‍රිකට් නායක දිල්ෂාන්ගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර තරගය අද රාත්‍රී 7ට ඉන්දියාවේ රායිපූර්හිදී ආරම්භ වීමට නියමිතයි කියලා කියන්නේ සනත් ජයසූරිය ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම අද මේ තරගයට මුහුණ දෙන බවට තමයි තොරතුරු අනාවරණය වෙන්නේ. අපි මේ ප්‍රවෘත්තියත් එක්කම සූදානම් අද කාටුන් බලන්න. ලංකාදීප පුවත්පතේ 30 හේවා 20ගේ හිනා වැස්ස කාටුනේ අපි බලන්නේ. මේ ඉන්න දෙන්නව අඳුරගන්න පුළුවන්ද ඔබට බලන්න. ඔන්න දැන් එක්කෙනෙක් කියනවා කැලෑ කැපීමේ ත්‍රස්තවාදය මුලින් උපුටා දැමීමට කටයුතු කරමු කියලා. කියන අතරේදී අනිත් එක්කෙනා කියනවා ඈ බං ওই චෝදනාවට ලක්වෙච්ච අය උඹේ සන්දානේ නැතේ කියලා. කියනවා කවුද මේ දෙන්න? සජිත් මහත්තයා තමයි කියන්නේ කැලෑ කැපීමේ ත්‍රස්තවාදයේ මුලින් උපුටා දැමීමට කටයුතු කරමු කියලා. ඔය අතරේ එක පැත්තකින් ඇවිල්ලා මේ කියන්නේ කවුද? ජේ.ආර් මහත්තයාද? නෑ. කොහොම හරි තව එක්කෙනෙක් බූතෙක් වගේ ඇවිල්ලාද මන්ද කියනවා ඈ බං ওই චෝදනාවට ලක්වෙච්ච අය උඹේ සන්දානේ නැතේ කියලා. ඔව් නජිත් අපි යනවා දිනබින ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත කාටුන් එකට. මේ දෙන්නේ කතා වෙනවා මේ විදිහට කතා කරන්නේ හරියට දුක හිතෙනවා බං කොදෙව්ව අපිට 6 ගහලන්නේ කියලා කියනවා. අනිත් කෙනා කියනවා එතකොට අපිට 7 වැදිලා තියෙන හැටි දැක්කම දුක හිතෙන්නේ නැද්ද සර් කියලා අහනවා. මේ ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේ බලන සරදමුයි දේශපාලකතුමයි කතාවක්. චීනයෙන් ණයක් දෙනවලු කියලා ඔන්න දැන් කියනවා චීනයෙන් ණයක් දෙනවලු. ඉන්දියාවත් සෙකන්ඩ් වෙන එකක් නෑ සෑර්. ඉන්දියාවත් සෙකන්ඩ් වෙන එකක් නෑ සෑර්. ඉන්දියාවත් ණයක් දෙයිද දන්නේ නැහැ. මේ දිවයින ගෙනන චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටුන් එක මේ විදිහට තමයි දෙන්නේ කතා කරන්නේ. ගෑස් රුපියල් 500කින් වැඩි කළ යුතුමයි කියලා ගෑස් සමාගම් කියනවා කිය ඉන්නකන් ගෑස් සම්බන්ධ පිටරට නායකයෙක් ලංකාවට ගෙන්නුවා නම් හරි කියලා කියනවා. කොවිඩ් මරණ භූමදානය වගේ වැඩේ කෙරෙයි. පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ආවට පස්සේ මේ කොවිඩ් මරණ භූමදානය සිද්ධ වුණා වගේ කාරණයක් තමයි මේ කියන්නේ. මේ චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමයන් කාටුනේ තමයි ඒ විදිහට තියෙන්නේ. ඔය අතරේ ලංකාදීප පුවත්පතේ සුවාරිස් කාටුනේ දාස හපුබලානගේ අඳින්නේ බලන්න මේ ජනාධිපතිතුමා වගේ කෙනෙක් ඉන්නවා කුඩේ ඉහිලගෙන. අත් ගොඩක් තියෙනවා එතුමගේ පිටිපස්සෙන්. මං ආයේ ඉල්ලන්නේ නෑයි කියලා ජනාධිපතිතුමා කියනවා. සුවාරිස් අහනවා අනේ සෑර් ඊළඟට ඉල්ලන්නේ සුවාරිස් නෙවෙයි අහන්නේ මේ පිටිපස්සේ ඉන්න කට්ටිය. අනේ සෑර් ඊළඟට ඉල්ලන්නේ කවුද කියලා අපිට කියනවාද කියලා මේ අත් අල්ලගෙන ඉන්නේ මලුත් පුරවන්න බලාගෙන මේ දේශපාලකතුමන්ලා කට්ටිය බලාගෙන ඉන්නවා ජනාධිපතිතුමාට කුඩේ අල්ලගෙන. එමන නජිත් අපිට තව එක කාටුනයක් ගන්න පුළුවන්. අංජනගේ කාටුන් පාර්ලිමේන්තුවේම ගැන තාම තීරණයක් නැහැ කියලා රනිල් කියනවා කියලා කෙනෙක් කියනවා. තීරණයක් ගන්නකොට පෙරහැර යයි කියලා අනිත් කෙනා සඳහන් කරනවා. අපි කාටුන් අවසන් කරන්න සූදානම් දෙවෙනි පුවත්පතේ උකයි තත්ත්වයේ කවියෙන් අවස්ථාවාදී විලසට සන්ධාන ගහන්නේ බලය අරගන්නට ප්ලෑන. සජිත් කියයි හඬකින් අඬ හැරපාන අවුල් වී ගියා චම්පිකගේ මූණ. අවස්ථාවාදී විලසට සන්ධාන ගහන්නේ බලය අරගන්නට ප්ලෑන. සජිත් කියයි හඬකින් අඬ හැරපාන අවුල් වී ගියා චම්පිකගේ මූණ කියලා අනුරාධ ඕකයි තත්ත්වයේ කවිය ඔය විදිහට අද ලියලා තියෙන්නේ. ඔය කවියත් එක්කම අපි සූදානම් අදට ඔබේ දිවසින් සමු අරගෙන යන්න. සමුගන්නා මොහොතේ ඔබට ප්‍රාර්ථනා කරන්නේ වාසනාවන්ත හෙටක්.